හරි ළමයි අපි මාතෘකාවලියම ආහාර දාම කියලාද ආහාර දාම ගිය සතියේ ඔයගොල්ලෝ මේ ශාක භක්ෂක මාංශ භක්ෂක සර්ව භක්ෂක ලියපුවා මම දැක්කා ඒවා එවල තිබ්බ ඒවා එතකොට ඒවා මේ හැමෝගෙම වාගේ හරි එහෙම අවුලක් නැහැ මම දැක්ක සමහර අය ලියලා තියෙනවා ලේනා ශාක භක්ෂකෙක් කියලා මේ පුතේ ලේන සර්ව භක්ෂක ඒක තමයි තිබ්බ ගැටලුව අනික් වන අවුලක් නැහැ මතක තියාගන්න ලේන සර්ව භක්ෂකෙක් එයා මේ ශාක ද්‍රව්‍ය විතරක් නෙවෙයි චූටි සත්තුත් කනවා කෘමි සත්තු එහෙම ආහාරයට ගන්නවා දැන් අර බලන්න ඕන නම් ඔය මේ මෙරුව එහෙම එන දවස්වලට මේ ලේනු හරියට මෙරුව කනවා එතකොට එයා සර්ව භක්ෂක ගණයට තමයි වැටෙන්නේ හරි එහෙනම් අද අපි ආහාර දාම කියන එක මොකක්ද ආහාර දාමයක් කියන්නේ කියලා බලමු වැහෙනව නේද හැමෝටම yes ඔව් සර් හරි දැන් මේ ඕගොල්ලන්ට පේනවා බෝඩ් එකේ තියෙනවා ආහාර ජාලයක් ඔව් සර් එතකොට මේ අපි මේ විදිහේ සටහනකට කියනවා ආහාර ජාලයක් කියලා නේද? දැන් අපි දන්නවා අපේ පරිසරයේ ශාක හා සත්තුන්ගේ ආහාර සම්බන්ධතාවය නිරූපණය කරන මේ ජාලයක් වාගේ මේ සටහනකට අපි කියනවා ආහාර ජාලයක් කියලා. එතකොට මේකේ ශාකයකින් පටන් අරන් සත්තුන්ට ආහාර ගමන් කරන හැටි අපිට පුළුවන් මෙන්න මේ විදිහට දාමයක් විදිහට නිරූපණය කරන්න. බලන්නකො මම කීපයක් මේකෙන් අරගෙන අඳිනවා මේ එකක් තමයි මෙහෙම මට පුළුවන් ශාක තලයක් හාවටේනවා ලියන්න ඕනද සර් නෑ එපා දැන් මේපා හාවටේනවා ඊට පස්සේ හාවගෙන් යනවා දිවියට ඊට පස්සේ මට කියන්නේ තව මේ වාගේ රේඛීය සටහනක් කවුරු හරි මනුෂ්‍ය කියන්නේ බලන්න මනුෂ්‍ය කියන්නේ එකක් ගන්න ආය ශාකින් පටන් ගන්න එකක් කියන්නේ ශාක විශ්ව කියන්නේ විශ්ව ශාක ගවයා ශාක දැන් මේක තියෙන එකක් මේ ආහාර ජාලයෙන් වෙන් කරගෙන එකක් කියන්නේ ශාක එළුවා ශාක එළුවා ඊට පස්සේ එළුවෙන් ආහාර කාටද යන්නේ නරියට කොටියා නරියා ඉතින් දිවියට දෙනවා නරියා අපි නරියා කියමුකෝ නරියා නේද තව පුළුවන් අපිට තව තියෙනවා ඒ වගේ දාමාකාර සම්බන්ධතා ශාක වලින් මීයා ශාක වලින් මීයට යනවා මීයාගෙන් බකමුණට මීයගේ යනවා කාටද බකමුණට බකමුණා right ඉතින් මෙන්න මේ වගේ අපිට වෙන් කරගන්න පුළුවන් ගොඩක් දාමාකාර සම්බන්ධතා නේ මෙන්න මේ විදිහේ ශාකයකින් පටන් අරන් ශාක වල තියෙන ආහාර සත්තුන්ට ගමන් කරන මේ විදිහේ දාමාකාර සම්බන්ධතාවයකට අපි කියනවා ආහාර දාමයක් කියලා. හරි. සුට්ටක් මේම ලියාගමු. ආහාර දාම කියලා මාතෘකාව ලියාගන්න. ආහාර දාම කියලා මාතෘකාව ලියලා අඳින්නකො මේ ජාලය අඳින්නේ. යට තියෙන එක නෙමෙයිද සර්? උඩ තියෙන එකද? උඩ තියෙන එකද? ඔව් උඩ තියෙන ආහාර ජාලය අඳින්න.
සර් කොටු කරගන්න ඕනේද? ඕනේ නැහැ පුතේ. ඔය සත්තු ටික ලියලා ඒවා කොටු කරන්න ඕනේ නැහැ. ඊතල ටික ගාලා ආහාර ජාලය අඳින්නකෝ. හරි සර්. හරි සර්. හරි. තව විනාඩියක් ඉන්නකෝ අනිත් ඈත් කරනකම්. ඉවරයි සර්. හරි. එවනම් මේම ලියමු අපි යටින්. පරිසරයේ දැකිය හැකි යටින් ලියන්න. පරිසරයේ දැකිය හැකි පරිසරයේ දැකිය හැකි පරිසරයේ දැකිය හැකි ආහාර ජාලයක් ජාලයක් sorry පහත නෙවෙයි ඉහත රූපයේ දැක්වේ ඉහත රූපයේ දැක්වේ මෙම ආහාර ජාලය ඇසුරින් ශාක හා සතුන් අතර පවතින ආහාර සම්බන්ධතා ශාක හා සතුන් අතර පවතින ආහාර සම්බන්ධතා ශාක හා සතුන් අතර පවතින ආහාර සම්බන්ධතා කීපයක් රේඛීය දාමයක් ලෙස
පහත පරිදි දැක්විය හැක රේඛීය දාමයක් ලෙස පහත පරිදි දැක්විය හැක. හරි. පල්ලෙහායින් ඔය ආහාර දාම තුනක් ලියලා තියෙනවා. ඒ ආහාර දාම තුන ලියා ගන්න. බෝඩ් එකේ ලියලා තියෙන ආහාර දාම තුන. ලියාගත්තද? ඔව් ආහාර දාම තුන ලියා ගන්න. පහලින් ලියලා තියෙන්නේ. ඒක ලියාගත්තද? මොකද්ද? ඒක ලියාගත්තා. උඩ ජාලය ලියන්න කිව්වේ කලින්. ඒකත් ලියාගත්තා. හරිද? ඔව් සර්. ඉවරද ළමයි? ඔව් සර්. right. හරි එතකොට උදේ මේ දානයක් අපි මෙන්න මේ විදිහටයි හඳුන්වන්නේ. දැන් හැමතිස්සෙම ආහාර දාමයක් පටන් ගන්න ශාකයෙන්. ඒක අනිවාර්ය දෙයක්. ආහාර දාමයක් අනිවාර්යෙන් ඉස්සෙල්ලාම පටන් ගන්න ශාකයෙන්. නේද? එතකොට ශාකයෙන් ඉවරන ශාක කොටසකින් වෙන්න පුළුවන්. දැන් අපි එක්ක මේ මෙහෙම ලියන්න පුළුවන්. ඉතින් දැන් මෙතන කියලා තියෙන ශාකය හාවා කියලානේ. නේද? නැත්නම් මම ලියනවා මෙහෙම කෙසෙල් ගෙඩියෙන් පටන් ගන්නවා. කෙසෙල් ඊට පස්සේ යාගේ යනවා ලේනට. ලේන කනවා කෙසෙල් ගෙඩිය නේද? කොට ලේනට යනවා. ලේනකින් යනවා අපි ගමු ගැරන්ඩියක්. මෙන්න මේ විදිහට. හැමතිස්සෙම ආහාර දානයක් පටන් ගන්නේ ශාකයකින් හෝ ශාක කොටසකින්. ඒතර අපි ආහාර දානයක් මෙන්න මේ විදිහට හඳුන්වනවා හරිත ශාකයකින් හෝ ශාක කොටසකින් ආරම්භ වී අනුක්‍රමයෙන් කියන්නේ පිළිවෙලින්. සතුන් ඔස්සේ ආහාර සම්බන්ධතා නිරූපණය කරන රේඛීය සටහනක්. එක්ක ශාකයකින් එහෙම නැත්නම් ශාක කොටසකින් පටන් අරන් සතුන් ඔස්සේ ආහාර සම්බන්ධතා නිරූපණය කරන රේඛීය සටහනකට අපි කියනවා ආහාර දාමයක් කියලා. ඔබ ලියා ගන්නද? තරුවක් දාලා ලියා ගන්න මේක වෙන පාටකින් ලියා ගත්තත් කමන්නේ. පාට පැනකින් ලියා ගත්තත් කමන්නේ. ලියා ගන්න ඕනේ. තරුවක් දාලා ලියන්න එහෙම නැත්නම් පාට පැනකින් ලියන්න. හරිත ශාකයකින් හෝ ශාක කොටසකින් ආරම්භ වී
අනුක්‍රමයෙන් සතුන් ඔස්සේ අනුක්‍රමයෙන් සතුන් ඔස්සේ වල්ලන්න බෑ. කියවන්නත් බෑ. සතුන් ඔස්සේ ආහාර සම්බන්ධතා නිරූපණය කරන සතුන් ඔස්සේ ආහාර සම්බන්ධතා නිරූපණය කරන රේඛීය සටහනක් ආහාර සම්බන්ධතා නිරූපණය කරන රේඛීය සටහනක් ආහාර දාමයක් ලෙස හැඳින්වේ. ආහාර දාමයක් ලෙස හැඳින්වේ. සම්බන්ධතා නිරූපණය කරන රේඛීය සටහනක්. රේඛීය සටහනක් බෝඩ් එකේ තියෙනවා පුතේ. ආහාර දාමයක් ලෙස හැඳින්වේ. හරි. උදාහරණ කියලා මේ ආහාර දාම දෙක ලියා ගන්න. උදාහරණ. කොදන්නේ ලෙල දාලෙන්න නේ. හරි. දැන් පුතේ ඇයි මේ හැමතිස්සෙම ශාකයකින් හරි ශාක කොටසකින් හරි මේ ආහාර දාම පටන් ගන්නෙ. සතෙකුගෙන් පටන් ගන්න බැරි ආහාර දාමයක්. සතෙකුගෙන් ආහාර දාමයක් පටන් ගන්න බැරිද? බෑ සර්. බෑ. සතෙකුගෙන් ආහාර දාමයක් පටන් ගත්තොත් ඒක වැරදි. ඇයි වැරදි? සතෙකුගෙන් පටන් ගන්න ආහාර දාමයක් වැරදි. හරි? හරි. අපි ඒක මොකක්ද කියලා මම කියන්න ලියන්නකෝ ආහාර දාමයක පුරුක් කියලා. ආහාර දාමයක පුරුක්. ආහාර දාමයක පුරුක් කියලා මාතෘකාවක් ලියන්න. ඕක ලියා ගන්නද? මාතෘකාව විතරයි ලියන්නේ ආහාර දාමයක පුරුක්. ඒ මම මේ කිව්වහම ලියන්න අඳින්න ලියනේවා ලියන්න කිව්වහම එහෙම නැත්නම් නෝට් එකේ පිළිවෙලක් නැතුව යනවා. ආහාර දාමයක පුරුක්. හරි. ඔයගලන්ට පේනවා ආහාර දාමයක රූප සටහනක්. එතකොට බලන්න මේ තනකොළ ආහාරයට ගන්නවා හාවම ආහාරයට ගන්නවා කොටියක්. අපි මෙන්න මේ වාගේ සටහනකට කියනවා ආහාර දාමයක් කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඒක. අපිට මේ වාගේ ආහාර දාම උන්තරම් ලියන්න පුළුවන්. දැන් මේ විදිහට අපි මේ ආහාර දාමේ මේ තනකොළ වලට කියනවා පළමු වෙලි පුරුක කියලා. පළමු පුරුක කියලා අපි මෙයාට කියනවා. තනකොළ තමයි පද පළමු පුරුක. එතකොට එනම් ආවල කවුද කියන්නේ? දෙවන පුරුක.
ආවට කියනවා දෙවන පුරුක. දෙවන පුරුක. කොටියට කියන්නේ මොකද්ද? තෙවන පුරුක. දෙවන පුරුක නැත්නම් තුන්වන පුරුක. තුන්වන පුරුක. තුන්වන පුරුක. ඉතින් මෙන්න මේ විදිහට තුන්වන පුරුක. ආහාර දාමයක අපි මේ ශාක සහ සත්තුන්ට කියනවා පුරුක් කියලා. ආහාර දාමයේ පුරුක්. ඉතින් මේ වාගේ සමහර ආහාර දාම තියෙනවා පුරුක් 4ක ඒවා 5ක ඒවා. හැබැයි ආහාර දාම ළමයි කවදාවත් පුරුක් 10ක 15ක එහෙම යන්නේ නැහැ. පුරුක් 10ක 15ක ආහාර දාම යන්නේ නැහැ. අදින්න පුරුක් 10ක ආහාර දාමයක්. දැන් එපා. දැන් අදින්න පටන් ගන්න එපා. පාඩම ඉවර වුණාම පුළුවන් නම් පුරුක් 10ක ආහාර දාමයක් ඇඳලා අපේ මේ WhatsApp group එකට දාන්න. පුරුක් 10ක. හරි? හැබැයි මෙහෙම වෙන්න ඕනේ. දැන් පරිසරයේ තියෙන ඇත්ත ඒවා ලියන්න ඕනේ. බොරු ඒවා ලියන්න බෑ. හරි? right. එතකොට මේ විදිහට අපි කියනවා මේ ආහාර දාමයක ඉන්න ශාකා සතුන්ට පුරුක් කියලා. ඒ වගේම අපි මේවට තව නමක් කියනවා. දැන් මම ඉස්සෙල්ලා ඉතින් ආහාර දාමයෙන් කයි ශාකයකින් පටන් ගන්නවා. අපි ආහාර දාමයකින් පෙන්වන්නේ ශාකා සතුන් ඔස්සේ ආහාර ගමන් කරන එකනේ. දැන් බලන්නකෝ අපි හැමෝටම ආහාර ඕනේ ළමයි. ඒකට අපි ආහාර සපයගන්නේ කොහෙන්ද? එක්කෝ අපි ශාකයකින් ආහාර ගන්නව නැත්නම් සතුන්ගෙන් ගන්නවනේ. මේ ලෝකේ ඉන්න හැම සතෙක්ම හැම ජීවියෙක්ම එහෙම. හැබැයි අපි පොඩ්ඩක් මුලට ගිහින් බලමු. දැන් හිතන්නකෝ දැන් මේ කොටියා ගස් කන්නේ නැහැ. කොටියා පොළ කන්නේ නැහැ. හැබැයි කොටියට ශාක නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. බෑ. ඇයි බැරි? ශාක නැති වුණොත් හාවට කෑම නැතු යනවා. හාවට කෑම නැතුනොත් හාව නැතු යනෝනේ. හාව නැහැනේ. හාව නැත්තම් කොටියක් නැහැ. නේද? එතකොට බලන්න ළමයි මේ කොටියක් කෙලින්ම නෙවෙයි වක්‍රව යැපිලා තියෙන ශාක. එහෙම වෙන්නේ මේකයි. අපේ මේ ලෝකෙට අවශ්‍ය ආහාර නිපදවන්නේ ශාකවල. සත්තුන්ට ආහාර නිපදවන්න බෑ. මේ ලෝකේ හැමෝම යැපෙන්නේ අපි හැමෝම මං ඔයගොල්ලෝ ඇතුළු අපි හැමෝම යැපෙන්නේ ශාක නිපදවන ආහාරමත්. ඒතර ආහාර ගලාගෙන යන්නේ මේ විදිහට ආහාර දාමදී. අපිටත් එහෙමයි එන්නේ. දැන් බලන්නකෝ අපිට එනවා අපි තුමු අපි කුකුල් මස් කනවා. අපි කුකුල් මස් කද්දී අපිට කොහොමද ආහාර එන්නේ? කුකුලා ගන්නේ මොනවද? තනකොළ. තනකොළ කනවා නේ. ධාන්‍ය වර්ග කනවා. ඒ තනකොළ ධාන්‍ය වල තියෙන ආහාර යනවා කුකුලට. එයාගෙන් ඒ ආහාර එනවා අපිට. ඉතින් ওই විදිහට ආහාර දාම දිගේ තමයි සත්තුන්ට ආහාර යන්නේ. හැබැයි සත්තුන්ට ආහාර නිපදවන්න බෑ. මේ ලෝකේ හැම සතෙකුටම අවශ්‍ය ආහාර නිපදවන්නේ ශාකවල. ඒක නිසා අපි මේ ශාකවලට නමක් කියනවා. ශාකවලට කියනවා නිෂ්පාදකයෝ කියලා. කවුද කියන්නේ? නිෂ්පාදකයෝ. ශාකය නිෂ්පාදනය. ඒකට සත්තුන්ට කවුද කියන්නේ ළමයි? ඔන්න ශාකයට කියනවා නිෂ්පාදකයා කියලා. දැන් සත්තුන්ට කියන්නේ මොකද්ද? මේ හැමෝම ශාක නිපදවන ආහාර මත යැපෙන්න. අපි මේ අයට කියනවා යැපෙන්න. අපි කියන්නේ යැපෙන්න කියලා කියනවා යැපෙන්නන් කියලා. අපි දැන් ඇඳගමු මේක. චූටි හාලකුයි කොටියකුයි පුළුවන් නේද ඇඳගන්න මේ විදියට? දැන්ද සර්? ඔව් දැන්. පුළුවන්. මේ පල්ලෙහා තියෙන ටිකක් ලියන්නත් ඕනේ. දැන් මෙහෙමයි. ඕගොල්ලෝ දැනට තනකොළ චුට්ටක් ඇඳගෙන හාවෙක් නිකන් මොකක් හරි ගමන්න ඇඳගන්න. පස්සේ ඒක යටින් ලියන්න හාවක් කියලා. නිමාඩුව ඇඳගන්න පුළුවන්. කොටියත් එහෙම කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් රූපයක් හොයලා එතන අලව ගන්න මේ විදියට ලස්සනට. රූපයක් පස්සේ අලව ගන්න නම් ටික ලියා ගන්න දැනට. තනකොළ හාවා කොටියා කියලා නම් ටික ලියා ගන්නකො පැන්සලෙන්. ලියලා පස්සේ රූපයක් අලව ගන්න ලස්සන. එහෙම ලියලා යටින් ලියන්න පළමු පුරුක, දෙවන පුරුක, තුන්වන පුරුක.
ඊට පස්සේ ඒකට යටින් ලියන්න නිෂ්පාදකයා ශාක නිෂ්පාදකයෝ කියලා අපි කියන්නේ. සත්තුන්ට කියනවා යැපෙන්නු කියලා. හරි සර්. හරි නේද? අද අපි මේ පාඩම ඉවර කරලා ඔයගොල්ලන්ගේ අවසාන පාඩම කතා කරනවා. එතකොට අපිට තව සතියෙන් දෙකෙන් 6 ශ්‍රේණියේ පාඩම් ඉවර කරලා මේ මාසේ අන්තිම වෙද්දී අවසාන සතියේ වෙද්දී 7 පන්තියේ පාඩම් පටන් ගන්නවා. සර් එතකොට 7 පොත් 7 පොත නැති වුණාට කමක් නැහැ. අච්චු පොත මම ඕගොල්ලන්ට දෙනවා ටියුට් එකක්. ටියුට් එක ඇවිල්ලා අරන් යන්න වෙනවා මම කියන්නම්කෝ. පස්සේ මම කියන්නම් විස්තරය කොහොමද වෙන්නේ කියලා. පොත් ලබන අවුරුද්දේ කොහොමදත් දැන් ඉස්කෝලේ ජනවාරි වල ඕගොල්ලන්ට හම්බ වෙයි. හම්බ වෙනකන් අපි පන්ති කරනවා. 7 පොත කරනවා. right there ඉවර නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න ඉවර නැහැ කියලා තව ඉවරයි සර්. right මේව ලියන්නකෝ එමනම් ඉවරයි සර්. මේව ලියන්න ආහාර දාමයක සමාජිකයින්ට
ආහාර දාමේ පුරුක් ආහාර දාමේ පුරුක් යයි කියනු ලැබේ. පුරුක් යයි කියනු ලැබේ. ආහාර දාමයක ඒකටම ලියන්න ආහාර දාමයක පළමු පුරුක නිෂ්පාදකයා යනුවෙන්ද පළමු පුරුක නිෂ්පාදකයා යනුවෙන්ද ඉතිරි සියලුම පුරුක් යැපෙන්නන් ඉතිරි සියලුම පුරුක් යැපෙන්නන් යනුවෙන්ද හැඳින්වේ. යැපෙන්නන් යනුවෙන්ද හැඳින්වේ. හරි. දැන් පොඩ්ඩක් ඉන්න ඕන. අහගන්න. දැන් පුතේ බලන්න මේ රූප සටහන. ඔයගලන්ට පේනවා මේ රූප සටහනේ දැන් ආහාර දාමයක් තමයි තියෙන්නේ. හැබැයි ආහාර දාමයට කලින් ශාකවලට සූර්යාගේ නම් ඊතලයක් තියෙනවානේ. මේකෙන් මොකක්ද කියන්නේ? ඇයි මේ සූර්යාගේ නම් ඊතලයක් එන්නේ ශාකවලට? මේව දාන්න හේතුව තමයි දැන් මම කලින් කිව්වා සූර්යාගෙන් පැලයට සියලුම සත්තුන්ට අවශ්‍ය ආහාර නිපදවන්න. ඒක නිසා අපි මෙයාට කියනවා නිෂ්පාදකයෝ. සර් ඒකත් නිපදවන්නේ හිරු එළිය. ඔව්. ඒක තමයි. එතකොට මේ නිෂ්පාදකීන් තමයි හරිත ශාක. දැන් මේ හරිත ශාක ආහාර නිපදවන්න සූර්ය ශක්තිය යොදා ගන්න. සූර්ය ශක්තිය. සූර්යාගේ මොනවද තියෙන ශක්තිය? අපි කතා කරලා තියෙනවා ශක්තිය පාඩමේදී සූර්යාගේ තාප ශක්තිය ආලෝක ශක්තිය. අවුන්නේ. තාප ශක්තිය ආලෝක ශක්තිය. ඔව් සූර්යාගේ ශක්තිය ආකාර දෙකක් තියෙනවා. තාප ශක්තියයි ආලෝක ශක්තියයි. එතකොට මේ ශාකවල ආහාර නිපදවන්න ඕනේ කරන්නේ මොන ශක්තියද? තාප ශක්තියද ආලෝක ශක්තියද? ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය. එහෙමනම් මෙන්න මේ සූර්යාගේ ආලෝක ශක්තිය යොදාගෙන හරිත ශාක, හරිත ශාක කියන්නේ කොළපාට ශාක. කොළපාට ශාක ආහාර නිපදවන. ඒ නිපදවන ආහාර සත්තුන්ට ගමන් කරනවා මෙන්න මේ ආහාර දාම ඔස්සේ. දැන් මේ ආහාර නිපදවන ක්‍රියාවලියට නමක් කියන ඕගොල්ලෝ අහලා තියෙනවා. මොකක්ද කියන නම? ප්‍රභා සංශ්ලේෂණය. සංශ්ලේෂණය කියලා කියනවා. සූර්ය ශක්තිය යොදාගෙන අප්‍රාණීය ක්‍රියාවලියට අපි නමක් කියනවා. ප්‍රභා සංශ්ලේෂණ. ප්‍රභා
සංශ්ලේෂණය කියන්නේ. ප්‍රභාන සංශ්ලේෂණය මගින් තමයි ආහාර නිපදවන්නේ. හරි. අපි යටින් ලියමු මේක අඳින්න ඕනේ නැහැ මොකද? අර දැන් අපි ලියපු අර ඡේදයට යටින් අලුත් ඡේදකින් මේව ලියන්න. අලුත් ඡේදකින් ආහාර දාමයක පළමු පුරුක ආහාර දාමයක පළමු පුරුක සෑම විටම හරිත ශාකයකි. පළමු පුරුක සෑම විටම හරිත ශාකයකි. අතේ හරිත ශාක කියන්නේ කොළ පාට ශාක. හරිත ශාක සූර්යාගේ ආලෝක ශක්තිය මගින් ආහාර නිපදවයි. සූර්යාගේ ආලෝක ශක්තිය මගින් ආහාර නිපදවයි. එම නිපදවන ආහාර ඒකටමද ඔව් ඒකටම ලියන්න. එම නිපදවන ආහාර ආහාර දාම මගින් සතුන් ඔස්සේ ගමන් කරයි. පරිසරයේ සෑම සතෙකුටම මයික් එක ඕෆ් කරලා තියාගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නය අහලා විශ්ව පුතේ මම මෙහි ඉඳන් බලද්දි මේ සද්ද එන්නේ කාගේ මයික් එකෙන්ද කියලා මට පේනවා. දැන් ඔයගොල්ලෝ මේ මොකද්ද වීඩියෝ එක ඕෆ් කරලා තිබ්බට ඔයගොල්ලන්ගේ මයික් එක ඔන් වෙලාද ඕෆ් වෙලාද තියෙන්නේ කියලා එතකොට කවුද කතා කරන්නේ කියලා මේකේ මේ Zoom වලදී මට පේනවා.
මේ වෙනම ඩිස්ප්ලේ එක පේනවා ඒක මට. ඉතින් ප්‍රශ්නයක් අහද්දී මයික් එක ඔන් කරන්න. ඔන් කරලා අහලා ඊට පස්සේ ඕෆ් කරගන්න ඈ. හරි. පරිසරයේ වෙසෙන සෑම සතෙකුටම එහෙම නේද මං කිව්වේ? මං කියපු දේ කියන්න කවුරු හරි? මං කියන්නම් සර්. සොනාල් කියන්නේ වාක්‍ය මුල ඉඳන්. ආහාර දානයකට පළමු පුරුක සෑම විටම හරිත ශාකයකි. හරිත ශාක සූර්යාගේ ආලෝක ශක්තිය මගින් ආහාර නිපදවයි. එම නිපදවන ආහාර දාම මගින් ආහාර දාම මගින් පරිසරයේ ඔව් එච්චරද කිව්වේ? නෑ සතුන් ඔස්සේ ගමන් කරයි. පරිසරයේ සෑම සතෙකුටම පරිසරයේ සෑම සතෙකුටම ආහාර ලැබෙන්නේ මෙම ක්‍රියාවලිය මගින්ය. හරි පුතේ. දැන් අපි මේ හිතමු බලන්නකො මේ ආහාර දාමේ දිහා. මේ ආහාර දාමේ හරිත ශාක නැති වුණොත් මොකද වෙන්නේ? හරිත ශාක නැති වුණොත් මොකද වෙන්නේ? ජීවත් වෙන්න බෑ. කාටද? සතුන් මේ ආහාර දාමේ හරිත ශාක නැති වුණොත් මේ ආහාර දාමේ ඉන්න තනකොළ පෙත්තා, ගෙම්මා, උගුස්සා ඒ කවුරුවත් ජීවත් වෙන්නේ නැහැ. නේද? ඒවනම් අපේ පරිසරයට හරිත ශාක අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. උගුස්සා නැති වුණොත් මොනවා හරි වෙනවද? නෑ. මොකද කියන්නේ උගුස්සා නැති වුණොත් මොකුත් වෙයිද? නෑ. උගුස්සා නැති වුණොත් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. වෙනවා. ඔව් මොකද්ද වෙන්නේ? ගෙම්බන්ගේ ජනගහනය වැඩි වෙනවා. ගෙම්බන්ගේ ගහණය වැඩි වෙනවා. ජනගහණය කියන්නේ මිනිස්සු ඈ. ජන කියන එක ඕනේ නැහැ. මනුෂ්‍ය ගෙම්බන්ගේ ගහණය වැඩි වෙනවා. හරි. නේද? එතකොට මොකද වෙන්නේ? පරිසරයේ සමතුලිත බව බිඳ වැටෙනවා. ගෙම්බෝ විතරක් නෙවෙයි. දැන් මෙතන නම් ගෙම්බෝ ඉතින් ඔය කෑග් ගහන ඉන්නේ. එහෙම නෙවෙයි උගුස්ස නැති වුණොත් හිතන්න පරිසරයේ සර්පයෝ, මීයෝ මෙන්න මේ වාගේ අහිතකර සත්තු ගොඩාක් වැඩි වෙනවා. ඒක නිසා පරිසරයේ සමතුලිත බවට අපි කියනවා සමතුලිත බව. ඒ කියන්නේ හැම ජීවියෙක්ම ඉන්න ඕනේ. කවුරුත් උමනාට වඩා වැඩි වෙන්න බෑ. පරිසරයේ සමතුලිත බවට හැම ජීවියෙක්ම ඕනේ. තනකොළ පෙත්ත නැති වුණොත් ඒ ගෙම්බයි උගුස්සොයි නැතු යනවා. මේ දාමේ හැටියට. හරි. ඉතින් ඒක නිසා පරිසරයේ හැම ජීවියෙකුගේම සමතුලිත පැවැත්මට මේ ආහාර දාම වැදගත් වෙනවා. ආහාර දාමයක හැම පුරුකක්ම ළමයි වැදගත්. බැරි වෙලාවත් ආහාර දාමයක මොනවා හරි සතෙක් අනතුරකට ලක් වුණොත් නැත්නම් විනාශ වුණොත් ඒක පරිසරයේ සමතුලිත බව බිඳ වැටෙනවා. ඒකයි වෙන්නේ. දැන් ඔය එක කතාවක් තියෙනවා ළමයි එක වනාන්තරයක හැබැයි මෙහෙමයි වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ආයේ ස්වභාවිකවම සම්තුලිත වෙනවා. දැන් එක වනාන්තරයක මෙහෙම දෙයක් වුණාලු. එංගලන්තයේ එක වනාන්තරයක මේක කතාවක්. එංගලන්තයේ එක වනාන්තරයක මුවෝ ඒ වනාන්තරයේ අලංකාරයට මුවෝ ඉන්න ඕනේ කියලා එංගලන්ත රජයෙන් ඉස්සර කාලේ මොකද කරලා තියන්නේ වනාන්තරයේ ඉඳපු දිවියෝ ටික කොටියෝ ටික වෙඩි තියලා මරනවා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? දැන් මුවන්ට කිසි තර්ජනයක් නැහැ. මාංශ භක්ෂක කොටියෝ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? මුවෝ ටික වේගෙන් වර්ධනය වුණා. වර්ධනය වෙලා අන්තිමට ඒගොල්ලන්ට ආහාර නැතුව ඒගොල්ලෝ ගහන්නේ අවසානයේදී පාලනය වුණා. එහෙම වුණොත් වෙන්නේ ඒගොල්ලන්ට ආහාරික වෙනවා ආයේ. ඇයි මුවෝ ටික තර්ජනයක් නැහැ, කණ්ඩ කවුරුවත් නැහැ. ඒකින්ද මුවෝ ටික වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වුණාට අන්තිමට තනකොළ මදි වෙනවා. එතකොට ඒගොල්ලෝ මොකද වෙන්නේ? ටික කාලයක් යද්දී ආයේ ඒගොල්ලෝ ස්වභාවිකවම පාලනය වෙලා යනවා. කෑම නැති. ඒක නිසා අපේ පරිසරයේ සමතුලිත පැවැත්මට මේ හැම ආහාර දාමයක හැම පුරුකක්ම ඕනේ. හරි?
අපි අලුත් ඡේදකින් ලියමු මෙහෙම. අලුත් ඡේදකින් ලියමු. කිසියම් පරිසරයක සමතුලිත පැවැත්ම සඳහා ආහාර දාමයක සෑම පුරුකක්ම එක හා සමානව වැදගත් වේ. ආහාර දාමයක යම් ජීවියෙකු විනාශ වුවහොත් අනිකුත් සෑම ජීවියෙකුගේම පැවැත්මට අනෙකුත් සෑම ජීවියෙකුගේම පැවැත්මට එය දැඩිව බලපානු ලැබේ. එම නිසා මෙම සෑම ජීවියෙකුගේම පැවැත්ම අප තහවුරු කළ යුතුය. දැන් හිතන්නකො මේ පුතේ දැන් අපි අපේ ගෙවල් වලට සර්පයෝ එහෙම ආපුවාම සර්පයෝ ගාලා මරනවනේ. දැන් මට මේකට උත්තරයක් දෙන්නකෝ කවුරු හරි. ඕගොල්ලෝ හිතන්නේ මේ ගම්වලද සොනාල් උත්තර දෙන්න ලෑස්ති වෙනවා දැන් මම. කමන්නේ. මේ ගමේද මීයෝ වැඩි නගරවලද? නගරවල. ඇයි නගරවල මීයෝ වැඩි? කුණු ගොඩවල් වැඩි හින්දා. ගමේ කුණු නැද්ද? ඔව් මෙහෙමයි. නගරේ මීයෝ වැඩි ඇත්ත. නගරේ මීයෝ වැඩි මෙහෙමයි. ඒගොල්ලන්ට තර්ජනයක් වෙන සත්තු නැහැ. අර කාමරේට ගියා. සර්පයෝ නැහැ. නේද?
දැන් අපි දන්නවා දැන් ගම් වල ඔය මීයෝ ගන්න දැන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ ගෙදරට මේ සර්පයෝ එනවා නයික් එනවා. දැන් ගොඩක් වෙලාවට සමහරු කියනවා අම්මේ නයි එනවා නම් හොඳ නෑ නයි එන්නේ මේ මැරිච්ච ඥාතීන් එන්නේ නේද? එහෙම කියනවා නෑදෑයෝ මැරිච්ච කට්ටිය තරහ වෙලා මැරිච්ච කට්ටිය නයි පොළොංගු වෙලා ඉපදිලා එනවා කියනවා. එහෙම එකක් නෑ ළමයි. ගෙදර වටේට මීයෝ ඉන්නවා නම් ගෙම්බෝ ඉන්නවා නම් ඒගොල්ලෝ බෝ වෙන තැන් තියෙනවා නම් ඔන්න සර්පයෝ එනවා. ඒගොල්ලෝ ඉන්නේ මේ මීයෝ කණ්ඩ එන්නේ ගෙම්බෝ කණ්ඩ එන්නේ. ඇයි සර් කුරුල්ලෝ? ඔව් කුරුළු කූඩේ ගාවේ දිනනවා නම් ගැරණිය වෙනව නේද? ඉතින් ඒ විදිහට මේ ඒගොල්ලන්ට ආහාර හොයාගෙන එන්නේ. දැන් කොහොම හරි මේ ඒ වාගේ සත්තු සර්පයොත් ඕනේ පරිසරයේ සමතුලිත බවට. ඒගොල්ලෝ ආපුවම ගහලා මරන්න එපා හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ පව් කියන එක විතරක් නෙවෙයි. එහෙමත් කියනවා ඉතින් නැත්තේ නෑ. ඒකින් මේ අපිට ඉතින් කාගවත් ජීවිකුවේ සතුකුවේ ජීවත් වෙන්න තියෙන අයිතිය නේද? අපිට ඒක අරගන්න එක අපි වැරදීනේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට මේ ගාන්න මරන්න එපා. අපිට තියෙන්නේ අපේ ගෙයි වටපිටාව මේ මීයෝ වෙන්නේ නැති විදියට හොඳ වැඩේ පූසෙක් හදන්න. හැබැයි පූසට ඕනවට වැඩි කන්න දෙන්න එපා. නේද? පූසට හොඳට කන්න දුපුවා ඌ මොකද කරන්නේ? ඌ රැට හොඳට ගොරෝ නිදිය ගන්නවා මීයෝ අල්ලන්නේ. අපේ දිය වුණා හැමදාම මියෝ. ඔව් එතකොට පූස ජුට්ටක් බඩගින්නෙත් තියන්න ඕනේ. හොඳම දේ තමයි පූසට. හැබැයි ඉතින් මේවා ප්ලෑන් කරලා කරන මිනිමැරුම් වෙනවා ඊට පස්සේනේ. දැන් අපිට මීයෝ අල්ලන්නම ඉන්න පූසලවුවා අපි මීයට රැයට කන්න දෙන්නේ නැහැ. මීයක් නෙමෙයි. පූසට රැයට කන්න දෙන්නේ. පූසට රැයට කන්න දුන්නේ නැත්නම් ඌ කෑම හොයනවා අනිවාර්යයෙන්. මීයෝ අල්ලනවාමයි. ඉතින් එතකොට අපි ප්ලෑන් කරලා තමයි මීයෝ අල්ලන්නේ. ඉතින් ඒකේ කරුමින් කොටසක් අපිටත් එනවා. මම වීලුවට කිව්වේ ඒක එහෙම අවුලක් නැහැ. කොහොම හරි පරිසරයේ සමතුලිතභාවයට මේ හැම එක්කෙනෙක් ඔය ටවුන් වල ඉන්නවා ළමයි එන තඩි මීයෝ ඉන්නේ කාණු යට එහෙම. චූටි උන් නෙවෙයි ඉන්නේ උන්ට ඕන තරම් කන්න තියෙනවා. මේ දේගොල්ලෝ කන ජරා ඕන තරම් තියෙනවා. ඒ වගේම තර්ජනයක් නැහැ. ඉතින් හැදෙනවා බෝ. උරුමියෝ. ඔව්. උරුමිය කියලා වර්ගයක් ඉන්නවා. උරුමියෝ නෙවෙයි සාමාන්‍ය අපේ ගෙවල් ඉන්න පොඩි මීයෝ ටවුන් එකේ උන් එන ලොකු කට්ටිය ඉන්නේ. එහෙම ඇති ඉතින් එක එක සයිස් මී වර්ග එහෙම ඇති. දැන් ඔය බල්ලොත් ඉන්නේ එක එක වර්ගයේ කට්ටිය නේද? හරි. එහෙමනම් මේ පාඩමේ ප්‍රධාන ටික ඉවරයි. තව චූටි කාරණයක් තියෙනවා ළමයි. දැන් අපේ පරිසරයේ මේ ජීවීන්ගේ පැවැත්මට වැදගත් වෙන තව කාරණයක් තියෙනවා. පරිසරයේ ඉන්න ජීවීන් ගොඩක් දෙනා එකම ආහාරයක් මත නෙවෙයි යැපෙන්නේ ළමයි. මේ දැන් සත්තු ගොඩක් ආහාර මත යැපෙනවා. දැන් බලන්නකෝ උගුස්සා කන්නේ ගෙම්බෝ විතරද නෑනේ. උගුස්සා සර්පයෝ කනවා, කුරුල්ලෝ කනවා. ඒ වගේ. ඒක හොඳයිද නරකයිද? හොඳයි. ඇයි සුනාලික හොඳයි කියන්නේ? මේ ගෙම්බ වැඩි වෙන්නේ නැහනේ. ඒක සත්තු. නෑ දැන් ඒක එයාගේ පැත්තෙන් උගුස්සගේ පැත්තෙන් ඒක කොහොමද වැදගත් වෙන්නේ? වැඩිපුර කන්න ලැබෙන හින්දා. මේමයි. මේ එයාගේ පැත්තෙන් ළමයි ඒක වැදගත් වෙන්නේ එක ආහාරයක් නැති වුණොත් එයාට පුළුවන් අනික් ආහාරය මත යැපෙන්න. එක සතෙක් ආහාර කීපයක් මත යැපෙන එකේ වැදගත්කම ඒකයි. දැන් බලන්නකෝ මේ එළුව කොස්කොලත් කනවා නේද? තාප්පවල අලවල තියෙන පෝස්ටරුත් කනවා. දැන් ඔය ටවුන් වල එහෙම ඉන්න එළුවෝ ඔය ටවුන් වල තාප්පවල ඉස්සර අලවල තියෙන මේ පෝස්ටර් ඔක්කොම කනවා. ඒ කන්නේ මං හිතන්නේ අර පාපගාල් නෑලවන්නේ පිටි රසට ඒගොල්ලෝ කැමති ඇති පාප් වලට. මොනවද දන්නේ නැහැ. මේ එතකොට මේ ඒ විදිහට මේ දැන් එක ආහාරයක් නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට පුළුවන් වෙනත් ආහාරයක් මත යැපෙන්න. ඒකින්ද ඒක ඒගොල්ලන්ගේ පැවැත්මට වාසියක්. ආහාර කීපයක් මත යැපෙන එක ජීවියෙකුගේ පැවැත්මට වාසිදායකයි. මොකද එක ආහාරයක් නැති වුණොත් වෙනත් ආහාරයක් මත හරි යැපෙන්න පුළුවන්. හැබැයි අපේ ලෝකේ ඉන්නවා එහෙම නැති සත්තු. ඇන්නා ඔව්. මෙයානේ මේ ඕගොල්ලන්ගේ අච්චු පුතේ තියෙන පින්තූරේ අන්තිම පිටුවේ මේ පාඩමේ මෙයා යැපෙන්නේ එකම ආහාරයක් මත විතරයි. හොඳ උදාහරණ තමයි මේකට මේ පැන්ඩා. ඒක නිසා ළමයි මෙයා වඳ වී යාමේ තර්ජනයට ලක් වෙච්ච ජීවි. මෙයා කන්නේ උණ දළු. උණ බට කනයිද? ඔව් ඔව් උණ දළු කන්නේ. එතකොට උණ දළු කන එකෙන් දැන් උණ ගස් හිග වුණාම මොකද වෙන්නේ? මෙයාට ආහාර නැතුව මෙයා වඳ වෙලා යනවා. ඒක නිසා ජීවියෙකුගේ පැවැත්මට ගොඩක් වැදගත් මේ
ආහාර කීපයක් මත යැපෙන එක. අපි ඒකත් ලියාගෙන කාලගුණයේ පාඩමට යනවා. චුට්ටක් ලියාගමු තරුවක් දාලා. පරිසරයේ ජීවත් වන බොහෝ සතුන් ආහාර කිහිපයක් මත යැපීම සිදුවේ. ආහාර කීපයක් මත යැපීම සිදුවේ. එම නිසා එක් ආහාරයක් හිග වුවද අනෙක් ආහාර මත යැපීමට හැකි බැවින් සර් ඔව් වෙනසක් නැද්ද මේ වගේ එකම ආහාරයක් විතරක් කන? මන් දන්නේ කෙනා මෙයා තව ඇති. චුට්ටක් හොයලා බලන්න. සර්. හරි මොකද්ද මං කිව්වේ වෙනත් ආහාර මත යැපීමට හැකි බැවින් එම සතුන්ගේ පැවැත්ම තහවුරු වේ. තරුවක් දාලා අලුත් රූලකින් ලියමු. තරුවක් දාලා අලුත් රූලකින් යෝධ පැන්ඩා යනු උණ දලු පමණක් ආහාරයට ගන්නා සතෙකි. උණ ශාකයේ හිගවීම නිසා
ආහාර හිගවීමෙන් ආහාර හිගවීමෙන් මෙම සත්වයා වඳ වී යාමේ තර්ජනයට ලක් වී තිබේ. වඳ වී යාමේ තර්ජනයට ලක් වී තිබේ. right. එවනම් අපි ආහාර පාඩම ඉවරයි ළමයි. ඊළඟට අපි අනිත් දවසේ කතා කරන්නේ කාලගුණයේ පාඩම. මේ තව අපි සාමාන්‍යයෙන් 7:00 නවත්තන්නේ මේ දේ වුණාට පොඩි වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා.